समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्कदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒහි බික්ඛු ස්වාකාත ධම්මෝ චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායති. සදහෙති ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ පින්වතුන් සූදානම් වන්නේ වසාන සමයට අදාළ ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ නුවරඑළිය ගැමුණු මාවතේ මිහිර නිවසේ විසූ ලිහිඳිපිට මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි මෑණියන් පරලෝක ප්‍රාප්ත වෙලා අගෝස්තු මාස 1 වෙනි දිනට වසර 10ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන බව දක්වලා තියෙනවා. මෙයට ස්වාමි පුරුෂා සෝමරත්න, දියණියන් වන ඉෂාරා ඉරන්දි සහ ටිහානි හිරන්ති බෑණනුවන් වන චමින්ද සහ ධනුෂ්ක මිනිබිරියන් සහ එම පවුලේ ඥාතීන් විසින් අද දවසේ මේ උතුම් පින්කම සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. මේ දේශනාව බොහෝ අයට ශ්‍රවණය කිරීම පිණිස. පින්වත්නි, මම ධර්ම දේශනාවට මාතෘකා කළේ ටිකක් විශේෂ ගාථාවක්. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ එහි බික්කු භාවයෙන් පැවිද්ද ලබා දෙනවා කියලා කතාවක්. දැන් ওই ධම්සක් පැවතුම් සූත්‍රය වෙලා කොණ්ඩඤ්ඤ උතුමන් වහන්සේට එහි බික්කු භාවයෙන් පැවිද්ද දුන්නා කියනවනේ. මෙන්න මේ එහි බික්කු භාවයෙන් පැවිද්ද දෙද්දි භාග්‍යතුන් වහන්සේ භාවිතා කරන ධර්ම පරයය තමයි, ඒ කියන්නේ ධර්ම පාඨය තමයි මම මේ දේශනාවට මාතෘකා කළේ. එහි බික්කු ස්වක්කාත ධම්මෝ එව මහාන මේ ස්වක්කාත ධර්මේ චර බ්‍රහ්මචර්ය බ්‍රහ්මචර්යාව හැසිරෙන්නේ සම්මා දුක්ඛ අන්තකිරියාය. මේ දුකෙන් මිදෙන මනවින් දුකෙන් මිදෙන්න පුළුවන් මාර්ගයේ මේ කියන කතාව තමයි මේ කියලා තියෙන්නේ. අද මම මේ දේශනාවට ඇත්තටම මාතෘකා කරන්නේ ලස්සන කතාවක්. දැන් ගොඩාක් අය කියනවා මේ හාමුදුරුවරු දැක්කහම අද වර්තමානයේ ගොඩක් මේ තරුණ ළමයි කියන කතා දෙකක් තියෙනවා. පිනට කාලා ඉන්නවා මෙහෙම කියනවා එකක්. එනකොට පින්බත් කකා ඉන්නවා කියනවා සමහරක් වෙලාවට. මේ වර්තමාන කාලේ ඉතින් ඇහෙන කතා. මේවා දැන් අනාගතයේදී කවුරුහට කෙනෙක් ආදී ඔන්න මතක තියාගන්න 2021 22 කාලේ තරුණයන් බවට පත් වූ. ඒ කියන්නේ ඉතිපදිලා තියෙන වර්ෂ හොයාගන්න ඕනේ. අය විසින් මේ භික්ෂුන් වහන්සේගේ රාමු හඳුනාගන්නේ නැතුව පිනට බත් කන අය, පින්බත් කන අය පන්සලට වෙලා ඉන්න ඕනේ වගේ අමුතු කතාවක් ගේනවා. දැන් මේ මට මේක හද්දී පොඩි සිනහවකුත් පහළ වෙනවා. මේ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. හැබැයි මම බැලුවට පස්සේ පිඟුතුනි පැවිද්ද කියන්නේ මේක. ඒ කියන්නේ Tamanගේ පූර්ව පිනකට හෝ බත් ටිකක් දන් ටිකක් ආරණ්‍යයට ලැබෙනවා නම් අපි ජොබ් එකක් කරන්න ඕනේ. හරිද? අපි රැකියාවක් කරන්න ඕනේ. රැකියාවක් කරන්න ඕනේ. උදේ ඉඳන් සාමාන්‍ය ගිහි මිනිස්සු වගේ වැඩ කරන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. කුඹුරු වල අවුවේ තපින්න ඕනේ. කඳුළු ගෑස් කන්න යන්න ඕනේ. දාන ටික ආරණ්‍යයට ලැබෙනවා. හරිද? පූර්ව කුසලයක් නිසා. හොඳ නැද්ද? හොඳයි. මේක තමයි පැවිද්දෙක් සතු වෙන පළවෙනි පැවිදි සැපය. හරිද? පැවිද්ද කියන්නේ සැප සාගරයක් නම් ඒ සැප සාගරේ එක සැපයක් තමයි මේක. ඉතින් ඒක නින්දාවක් ලෙස මම නම් දකින්නේ. ඒ තමයි මං විඳින පැවිදි සැපය. ඉතින් මේකට අර කවුද කෙනෙක් වගේ මේ එළේ ඉඳන් ඉරිසියා කර කර ඉන්නේ නැතුව යමෙක්ට මේ සැපේ විඳින්න ඕන නම් කරන්න තියෙන්නේ පැවිද්දටපත් වෙන එකනේ. හරිද? ඔබ පැවිද්දටපත් වුණොත් මේ පැවිද්ද කියන platform එක නිර්මාණය වෙලා තියෙන ඔය කියන නිර්ණායකයෝද. එතකොට ඒක නින්ද අනේ අපි පිනට බත් කන ඇත්තොය. ඉතින් කතාවේ ඇත්ත. බලද්දී
පැවිදි සැපයක් මතක් කරලා දෙනවා. ඇත්තනේ කතාව මේ මිනිස්සු අනන්ත ප්‍රමාණ දුක් විඳලා රැකී ආරක්ෂා කරලා වෙහෙස මහන්සි වෙලා සමහරක් විට යන්නේ බයිසිකල් වල ස්වාමීන් වහන්සේලාට එහෙම නෑ ජොබ් එකක් කරන්නේත් නෑ. කරන් බිලත් කවුරු හරි කෙනෙක් ගෙවනවා, වතුර බිලත් කවුරු හරි කෙනෙක් ගෙවනවා, දානමානත් කවුරු හරි කෙනෙක් දෙනවා. යන්නෙන්න වාහනිකුත් කවුරු හරි පූජා කරනවා, භාවිතා කරන දුරකථනයකුත් පූජා කරනවා. හොඳ නැද්ද? පිටුතුනි මේ තමයි පළවෙනි පැවිදි සැපය. තේරුණාද කියන්නේ? කවුද මේක කියන්නේ? ඔබ වහන්සේද කියන්නේ? නෑ. ඔය පිටුතුලා බ්‍රහ්මජාල සූත්‍රය දැන් අපි විවරණය කරගෙන යනවා දීඝනිකායේ තියෙන බ්‍රහ්මජාල සූත්‍රයට පස්සේ තියෙනවා තව සූත්‍රයක් සාමාන්‍ය ඵල සූත්‍රය කියලා. ශ්‍රමණයන් වහන්සේලාගේ ඵල ශ්‍රමණ ඵල ඇතුළත් වෙන සූත්‍රයක්. අජාසත් රජතුමා දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා අනිත් ශාස්ත්‍රවරු ගාවටත් ගිහිල්ලා පිළිතුරක් ලැබුණ නැති නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ප්‍රශ්නයක් අහන්නද? බුදුරජාණන් වහන්සේ කියනවා අහන්න අජාසත්. ස්වාමීනි දැන් අපි ගත්තොත් කවුරු හරි කෙනෙක් අමාරුවෙන් ඉගෙන ගත්තොත් ශිල්ප ශාස්ත්‍රය හැදෑරුවොත් ඒ අමාරුවෙන් හදාරන ශිල්ප ශාස්ත්‍රවල සාන්දෘෂ්ටික ඵලයක් තියෙනවා. මොකද්ද? ඔහුට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඔහුගේ අම්මලා තාත්තලා බලා ගන්න පුළුවන්. මහාන බමුණන්ට දන් දෙන්න පුළුවන්. සුඛිත මුදිත ඉඳුරන් පින වූ ජීවිතයක් ලැබෙනවා. ඒක තමයි යා ඉගෙනගත්ත ශිල්ප ශාස්ත්‍ර වලින් යාට ලැබෙන සාන්දෘෂ්ටික ඵලය. ඒ නිසා යම් කෙනෙක් ඉගෙන ගත්තට කමක් නැහැ. අමාරුවෙන් හරි. හරිද? අමාරුවෙන් හරි ඉගෙන ගත්තට කමක් නැහැ. මොකද අමාරුවෙන් ඉගෙන ගත්තත් ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. ස්වාමීනි මේ වගේ කෙනෙක් මහානකමට ආවොත් එයාට ලැබෙන සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵල තියෙනවාද කියලා. මේ කැලෑවල් වල දැන් හිතන්න මගේ පිංතුල මේ වටපිට බලනකොට පිංතුලට පේනවා ඇති මේක ටිකක් ලොකු කැලයක්. මේ කැලයක් මැද්දේ අපි කීප දෙනෙක් විතරයි අපිට පේන්න කතා කරන්න ඉන්නේ. මේ අපි කීප දෙනා මේ කැලේට වෙලා ජීවත් වෙන එකේ ඔබ වහන්සේලා මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද මේකේ ශ්‍රමණ ඵලය කියලා අජාසත් රජතුමා බුදුරණන් වහන්සේ ගහන. බුදුරණන් වහන්සේ හරි ලස්සන කතා ටිකක් කියනවා. මේකේ පළවෙනියට කියන කතාව තමයි රජතුමනි දැන් අපි හිතමුකෝ ඔබේ මාලිගාවේ යම්කිසි 16ක් ඉන්නවා. ඔබට කලින් නැගිටින්න ඕනේ. ඔබට පස්සේ නිදා ගන්න ඕනේ. කෑම බීම ඔබට වෙලා දෙන්න ඕනේ. ඔබේ වතාවත් කරන්න ඕනේ. මේ 16ට යම්කිසි දවසක හිතලා දෙයියනේ මේ අජාසත් කියන්නේත් මිනිස්සෙක්. හැබැයි මමත් මිනිස්සෙක්. නමුත් මම විඳින සැපය මම මෙයාට දාසකම් කරනවා. අජාසත් මගේ දාසකම් විඳිනවා. මේ පිනක විපාකය කියලා හිතලා මේ මහලුකුට ධර්මය ඕනේ නැහැ. නිවන් දකින්න මහාන වෙනවා. එහෙම එකක් නැහැ. මේ මිනිස්සයා පුදුම පිනක විපාකයක් නිදින්නේ මාත් පින් කරගන්න ඕනේ විපාකයක් විඳින්න කියලා හිතාගෙන පින් කරගන්න හොඳම තැන තමයි මහානකම කියලා. ඔන්න මහානකමට එනවා. දැන් මේ ආවේ නිවන් දකින්නද? නෑ. සමහරු කියනවා මේ නිවන් දකින්න බැරුව පොඩි කාලෙදි මහාන වෙලා. පොඩි කාලෙදි මහාන වෙන එක කොච්චර හොඳයිද කියලා පින්තුලට මම පැහැදිලි කරලා දෙන්නම්. පොඩි කාලේ ළමයි මහාන කරන්න එපා. තේරෙන වයසේදී මහාන කරන්න. එහෙම කතන්දරයක් සාසනේ නෑ. ඒක නිරාගමකයන්ටයි සමාජවාදී මිනිස්සුන්ටයි සහ තමන්ව සාධාරණීකරණය කරන දුර්ජනයන්ටයි. හොඳ වුණාට මහානකමේ නිර්ණායක එහෙම නෙමෙයි. එහෙනම් නිවන් දකින්නම මහාන වෙන්න ඕනේ නැහැ. මම මේ දාසකමින් හරි මිදෙයිනේ කියලා හිතාගෙන පින් කරගෙන කවදා හරි දවසක රාජාත්ම භාවයක් හරි ලබන්න පුළුවන් කියලා හිතාගෙන පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා දැන් ඔබට කවුරු හරි කෙනෙක් අජාසත් ඇවිල්ලා කියනවා අන්න ඔයාගේ අහවල් 16 දැන් ඔයාට දාසකම් කරන්නේ ඌ ගිහිල්ලා මහාන වෙලා කියලා. ඔබ කියනවද එහෙම කොහොමද මහාන වෙන්නේ? එක්කන් එන්න ආපහු ඌමට දාසකම් කරන්න ඕනි කියලා මගේ දාස බවට පමුණු ගන්නවද කියලා. අජාසත් කියනවා නෑ ස්වාමීනි කවදාවත් එහෙම කරන්නේ. ඊට පස්සේ අපි ඒ මහාන වෙච්ච කෙනාට දැහැමි රැකවරණිය ලබා දෙනවා. ගෙදරට આવොත් ධන්මන් පිළිගන්නවා. එනකොට දැක්කොත් නැකිටිනවා. අපි උපස්ථාන කරනවා. අපි ධාර්මිකව රැක බලා ගන්නවා. ඊට පස්සේ බුදුරණන් වහන්සේ අනු ඉතින් අජාසත් වෙන සාන්දෘෂ්ටික ඵලයක් මොකටද? මීට කලින් ඔබට කන්න බොන්න දීපු කෙනාට දැන් ඔබ කන්න බොන්න දෙනවා. මීට කලින් ඔබ දැක්කාම සීරුවට ආපු මිනිස්සු දැන් ඔබ උනස්නින් නැකිටිනවා. මීට කලින් ඔබ බලාගත්ත මිනිහා දැන් ඔබ උන්වහන්සේ බලා ගන්න. මීටත් වඩා මොනවාද සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵලය? අජාසත් කියන සාදු සාදු. එහෙනම් මේ පළවෙනි ශ්‍රමණ ඵලය භික්ෂුවකට පුළුවන් නිදහසේ ජීවත් වෙන්න. අනුන්ට වැඩකාරකම් නොකර වෙන්දට තමන් වැඳගෙන හිටපු මිනිස්සුන්ත් පැවිද්දට ආවට පස්සේ පැවිද්ද කියන නිර්ණායක ඇතුලේ තමන්ට වදින්න පටන් ගන්නවා. පින්වත්නි දුස්සීල පැවිද්දෙකුත් සිල්වන්ත ගිහියෙකුත් ගත්තොත් දුස්සීල පැවිද්ද ගාව ಗುಣ වඩා 10ක් තියෙනවා කියලා. ಗುಣ වැඩි. තේරුණානේ? ගුණවත් දුස්සීල පැවිද්දට යම් කිසි වෙලාවක මේ ධාර්මික රැකවරණය ලැබෙන්න පුළුවන්. සිල්වත් ගියා මේක පැටලිලා වැටෙන්න පුළුවන්. ඒ නිසා මහාන වෙලා බණ භාවනා නොකරත් පාලි ආදී ඉගෙන නොගත්තත්
ධර්ම දේශනා නොකලත් මහානකම ඉඳීමම ඒ මහානට සැපක්. දැන් ඔය මගේ ස්වාමීන් වහන්සේලා මට සමහර වෙලාවට වෙලගෙන ලොකු සයන්ස් නිවන් දකින්න ඕනේ මට මේ තියෙන මානසික නිදහසම ඇති. මට මේ තියෙන සුවයම සනීපයම නිදහසම ඇති. මීටත් එහා තියෙන නිවනක් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. නමුත් මම මේින්ම ප්‍රමාණවත්. මම ඇත්තටම කියන්නේ මමත් මේ කියන්නේ මම පැවිදි වුණාට පස්සේ තමයි මගේ මනුෂ්‍ය ජීවිතය මට විඳින්න පුළුවන්. එතකම් අපි මේ මනුෂ්‍ය ජීවිතය විඳින්න බලාගෙන දඟලපු අයනේ. හැබැයි මහණ වුණාට පස්සේ මට මගේ ජීවිතය ලැබුණා. මට මගේ ජීවිතේ පැය 24ම ලැබුණා දවසේ. ඒක කාටවත් නතු වෙච්ච එකක් නෙවෙයි තවදුරටත්. ඉස්සර නතු වෙලා 8ට යන්න ඕනි 5ට එන්න ඕනි. ආයි වීකෙන්ඩ් එකේ එන්න කෙනෙකුට යන්න ඕනි. නිවාඩුවක් නැතුව යන්න ඕනි. නමුත් දැන් පැය 24ම මගේ මං ඕනි වෙලාවට සැතපෙනවා. මං ඕනි වෙලාවට නැගිටිනවා. ඉතින් ශ්‍රමණ ඵලයක් නෙමෙයි. ශ්‍රමණ ඵලයක් නේ. කොච්චර නිදහස්ද? ඊළඟට කෙනෙක් කියනවා මේ බුදුරණන් වහන්සේ කියන හරි අජාසත් අපි මෙහෙම හිතමු. ඔබට ධන ධාන්‍ය සපයන ඔබට අයබදු සපයන ඔබේ කෘෂි කර්මාන්තේ නගා සිටවන ගොවියෙක් ඉන්නවා ඔබේ රටේ. ඔහු පස්සේ කාලෙකදී පැවිදි වෙනවා ගිහිල්ලා. දැන් ඔබ කියනවාද නෑ නෑ ඌව ගේන්න ඌ ගෙනාවට පස්සේ ඌ ගියාම කවුද කුඹුරු කරන්නේ? මට කවුද අයබදු දෙන්නේ? මට කවුද වී ටික සපයන්නේ? ගොවිකම් කරන්නේ කියලා කියනවාද? මොකද කරන්න කියලා. අජාසත් කෝ නෑ ස්වාමීනි. ඒ කුඹුර අපි කවුරු හරි ධම්මල කරගන්න. හැබැයි පැවිදි වෙච්ච කෙනාට පැවිදි වෙන්න දීලා ඉන්නවා. දැක්කොත් නැගිටිනවා ආවත් සලකනවා. ආදි වශයෙන් ධාර්මික රැකවරණය දෙනවා. ඊට පස්සේ බුදුරණන් වහන්සේ යනවා අජාසත් මීටත් වඩා ශ්‍රමණ ඵලයක් ඕනේ. තවම ශ්‍රමණ ඵල. හිතන්න ගිහි කාලයේ ගෝම වැඩ කර තමන් කත් ඇදපු මිනිස්සු පැවිදි වුණාට පස්සේ තමන් ගාවට ඇවිල්ලා තමන්ට දානමාන දෙනවා. මීටත් වඩා මොන ශ්‍රමණ ඵලයි. නිසා මේ දෙකම පැවිද්දෙක් ලබන ශ්‍රමණ ඵල. ඒකට බාහිර මිනිස්සු ඉරිසියා කරලා වැඩක් නැහැනේ. බාහිර මිනිස්සු ඉරිසියා කරා කියලා මේක නැති වෙන්නේ. සිංහල බෞද්ධය දන් දෙන එක නැවැත්තුවා කියලා හිතමු. මුස්ලිම් ගම්මානයකට පිණ්ඩපාත ගියත්, කතෝලික ගම්මානයකට පිණ්ඩපාත ගියත්, හින්දු ගම්මානයකට පිණ්ඩපාත ගියත්, දෙමළ ගම්මානයකට පිණ්ඩපාත ගියත් දානෙ ලැබෙනවා. ලංකාව දාන දෙන එක නැවැත්තුවා කියන්නේ පිට රටවල් ඕන තරම් තියෙනවා. මේ ලෝකයේම දන් දෙන එක නම් කවදාවත් නවතින්නේ නැහැ. අබුද්ධෝත්පාද කාලවල වල මිත්‍යා දෘෂ්ටිකේ පවා දන් දෙනවා. දැන හෝ නොදැන යක්ෂයට වේවා කියලා හරි දෙනවා. සාතන්ට වේවා කියලා හරි. ඒ නිසා සිංහල බෞද්ධ රටම දන් දෙන්න එක නවතින්නේ නැහැ නේ කවදාවත්. අපි හිතමුකෝ නැවතුණා කි මේ බෞද්ධ රටේ ඉන්න මුස්ලිම් කතෝලික මිනිස්සු හරි අපිට දානෙ දෙනවා. ඔවුනුත් දෙන එක නැවතුවා කියලා හිතන්න. පිට රටවල් වල ඕන තරම් ඉන්නවා. පිට රටවල් වල ලංකාවේ ඉන්න අය ඉන්නවා. පිට රටවල් වල මිනිස්සු මට මතකයි මම ඉන්දියාවේ ගිය වෙලාවක ඉතින් මේ අහිංසක සමහර දුප්පත් ළමයි මේ මිනිස්සු දුවගෙන ඇවිල්ලා අපේ පාත්‍රයට මොන හරි පොඩි මුරුක්කු පැකට් එකක් හරි පිළිගන්නවා. ඒගොල්ලොත් හිඟා කාලා ජීවත් වෙන්නේ යාචකයෝ. හැබැයි භික්ෂුවක් දැක්කොත් පින්ඩපාත ගෙනල්ලා දෙනවා. ඒ නිසා මේක ලෝකෙම නම් කවදාවත් නවතින්නේ නැහැ. මේ පැවිද්දට සිවුරත් එක්ක ලැබෙන ශ්‍රමණ ඵල දෙකක් තමයි මේක. පැහැදිලිද කියන්නේ. පස්සේ අජාසත් රජතුමා අහනවා දැන් ඊට කලින් මම මේක කියන්න. අපේ මේ කතාව ඇත්තනේ. ගිහි ජීවිතේ ජීවත් වෙන්න බොහොම පව්කම් කරන්න ඕනේ. ගිහි ජීවිතේ ජීවත් වෙන්න බොහොම මහන්සි වෙන්න ඕනේ. රුපියල් 20-30000කින් ගිහි ජීවිතේ ජීවත් කරගන්න අමාරුයි. පැවිද්දෙක්ට පින්වත්නි ඕන වෙන්නේ තමන්ගේ ඇඟේ තියෙන සිවුරයි මේක හදලා වැලට දැම්මම පොරවන්න තව සිවුරකුයි පාත්‍රයකුයි විතරයි. ගිලන්පස උමනා වෙන්නේ අවශ්‍යතාවයක් ආවොත් සේනාසනයක් කියන්නේ ගහක් යට ඕන ගහක් යට උන්වහන්සේට රුක්කමුලී සේනාසනිකංගේ සමාදන් වෙන්න පුළුවන්. ගල් ගුහාවක් මොකක් හරි එකක් ඇති පොඩි තැනක් ඇති පින්වත්නි රැකවරණයක් ලබාගෙන ඉන්න. මෙන්න මේ පොඩි රැකවරණය ලැබෙන පැවිද්දා ඒ නිසා අර ගිහි ජීවිතේ ගිහියන් මහන්සි වෙන තරමට මහන්සි වෙන්න ඕනේ. ගිහියෙක් ගියක් හැදුවා කොච්චර ලොකුවට එක ප්ලෑන් කරා ආකිටෙක්චර්ස්ලා දාලා නැකත් බලලා දොරවල් ඌලුව හදලා පැවිද්දෙක් හැදුවොත් කුටියක් 10 කොටුවක් හැදුවා ඒ කුඩු උඩට බැම්ම දැම්ම වහලා ගෙවුවා ඉවරයි. නැකත් බලන්නේ නැහැ දොරවල් දාන්න කැටයම් කපන්නේ ඒවනේ. නිකන් 10 කුටියක් හැදුවා 10 8 හදන්නත් පුළුවන් 8යි 6 හදන්නත් පුළුවන් සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් සයිස් එකට 10යි 12 හදන්නත් පුළුවන් 10යි 15 හදන්නත් පුළුවන් 15යි 15 හදන්නත් පුළුවන් පොඩි කුටියක් නිකන් දැම්මක් දැම්ම බිත්ති අතර නැග්ගුවා වහලා ගැහුවා. දැන් මිනිස්සුන්ට වහලා ගන්න ලී ඕනේ පොල් ලී ඕනේ බුරුත ඕනේ අර පැවිද්දෙට ඕන්නම් කැලේට පොඩ්ඩක් ගියාට පස්සේ හොඳ දිගට තියෙන බිමට තියෙන ගස්වල අතු ඉති දෙකක් අරගෙන ආව ඒකෙන් දාගන්නත් පුළුවන්.
ඒකෙන් දාගන්න පුළුවන්. ඒ තමයි පින්විතනි ශ්‍රමණේක් සතු වෙන ශ්‍රමණ ඵල. ගිහි ජීවිතය වගේ මහන්සි වෙන්න ඕනේ. සමහර ගිහියන් අදටත් සමහර වෛද්‍යවරු ඉංජිනේරවරු අදටත් තමන්ගේ ගෙවල් වලට ණය වෙලා අවුරුදු ගණන් ගෙවනවා. අදටත් ගෙවල් හදාගන්න තටම ඉන්නවා. නමුත් අපි මහාන වෙලා අපිට කුටියක් තියෙනවා ඉන්න, පෙන් පහසු වෙන්න තැනක් තියෙනවා. ඉතින් නිදහසේ ඉන්න මේව තමයි ශ්‍රමණේක් ලබන පළවෙනි ශ්‍රමණ ඵල. ඒතර මේ එකක්වත් කරන්න අපි ජොබ් එකක් කරන්න ඕනේ. ඒ තමයි ශ්‍රමණ ඵලයේ ලබන දෙවනි එක. ඒ නිසා පින්විතනි පැවිද්ද කියන්නේ කොහොමද ඒ දෙකෙන් යුක්ත එකක්. ඉතින් ඒකට ගරහල වැඩක් නැහැ. ඒ තමයි පැවිද්ද. මුන් මේවා ලබනවා කියන්න එපා. පැවිද්ද කියන්නේ මේවා ලැබීම. පැවිද්දෝ මේවා ලැබිය යුතු නැහැ. නේ පැවිද්ද කියන්නේ මේක ලැබීම. ඒක කොහොමද නැති කරන්නේ? තේරුණානේ? ඊට පස්සේ අජාසත් අහනවා ස්වාමීනි මට කියා ගන්න ඕනි උනේ. බලන්න මේ අපේ ආරණ්‍ය සේනාසනේ පිටිපස්සේ තියෙනවා මේ ඇලවල් දෙකක් තුනක්. ඉතින් අපිට ඕන දැන් මම මේ බණේ කිවර වෙලා මට ඕන නම් පොඩි සයින් හසරත් අරගෙන යන් ආයස්ම ඇලේ නාලෙන්න කියලා දැන් ඇලට යන්න පුළුවන්. ගිහිල්ලා මට ඕන නම් 3ට එන්නත් පුළුවන් 4ට එන්නත් පුළුවන් 5ට එන්නත් පුළුවන් ඇලෙන් ඕන නම් 6ට එන්නත් පුළුවන්. ආවට පස්සේ මට මහන්සි නම් ගිලන් පස් එකක් වළඳලා පොතක් කියවලා මෙන්න මේ කොහේ හරි කැලේ ගහක් යටට වෙලා මට ඕන නම් 4-8ට සැතපෙන්න ඕනේ අද මහන්සි කියලා සැතපෙන්න පුළුවන්. පවුදා උදේට නැගිටින්න ඕනේ 4ට 5ටද 6ටද 4ටද කියලා නෑ. S2 කැරෙන්නේ 7ටද 8ටද 9ටද ඕන වෙලාවක නැගිටින්න පුළුවන්. හෙට උදේ නැගිට ගමන් ඕන නම් මට මේ බණක් රෙකෝඩ් කරන්නත් පුළුවන්. නැත්නම් අද මම බණ කියන්නේ නෑ. අද මම යනවා උදේ පාන්දර ඇලට. හෙටත් මට ඇලට යන්න පුළුවන්. හරි. ගිහිල්ලා හෙට හවසට එනවා. හෙට දවසත් එහෙම. අනිද්දා උදේ නැගිටිනවා. අද එක්ක අදත් ඔන්න මේ බණක් කියන්න ඕනේ. අදත් යන් ඇලට කියලා අදත් යනවා ඇලට. අනිද්දාට හිතනොත් යන්න වැවට මම යනවා වැවට. ඕගලන්ට පුළුවන් අදත් ඇලට. ඕගොල්ලෝ ට්‍රිප් යන්නේ ඇලවල් වල. ඕගොල්ලෝ වෙන බස් ලෑස්ති කරන් කණ්ඩ බොණ්ඩ ලෑස්ති කරලා සල්ලි වේදම් කරලා ට්‍රිප් යන දේවල් මේ අපේ එහා පැත්තේ කැලේ තියෙන. ඕගොල්ලෝ ට්‍රිප් යනවා මේවට. අපේ ආරන්නේ අපේ ගෙදර අපි ඉන්න තැන අඩිය තිබ්බොත් වතුරේ මේ ඕගලන්ට පේන පිටිපස්සෙත් වැවක් තියෙනවා. මේ පිටිපස්සේ කැලේත් වැවක් තියෙනවා පින්නතුන්. හරි. ඊට පස්සේ ඕගොල්ලෝ සත්තු බලන්න යනවා. සූ යනවා අරේ යන ඕගලන්ට හාවෙක් දැක්කොත් අනේ ස්වීට් හරි ලෝ ෂෝක් ආවේ. මේ හරියෙන් අවසර ගිහිල්ලා බලන්න. පාර මැද්දේ ඉඳලා හාවු දුවනවා. වලි කුකුල්ලු උන් නිකන් ගෙවල් වල ඉන්නවා වගේ මේ වගේ ඉන්නේ. අලියත් මේක හරි නිදාස්. මිනිස්සු ස්වභාව ධර්මයට කැමති හුලං වදින්න කැමති බලන්නකො මේ හුලඟ. ඔබට පේනවද මේ හුලඟ? මේ බණ ටික කියන අතරතුරේන මේ කොච්චර සනීපයිද කියලා. හරිද? ඉතින් මේ තමයි පැවිද්ද. මේකට ඉරිසියා කළ වැඩක් නේ. ඕන්නම් ඇවිල්ලා මහාන වෙන්න. හරිද? ගිහි ගෙදර ඉඳන් මේ හුලනු යලු ඔක්කොම එන්නේ නැහැ. පැවිද්ද මේකයි. එතන මේ පැවිද්ද. ඊට පස්සේ දානමාන දැන් ඇත්තට මම දන්නේ නැහැ අද කොයිද දාන එන්නේ කියලා. නමුත් දැන් මේක පටිගත කරන වෙලාව 10:00ම මම මේක ඉවර කරලා තව චුට්ටකින් දානශාලාවට ගියාම දානි තියෙනවා ඉන්න. ඉතින් දානි ඒක තමයි පැවිද්ද. පිනට ඉතින් පැවිද්දනේ. පිනට අපේ පින භාග්‍යතුන් වහන්සේගේ කුසලය. මොකද මේ මිනිස්සු ඔක්කොම දන් දෙන්නේ භාග්‍යතුන් වහන්සේ කියපු නිසා. සංඝයා උතුම් කියලා ඒගොල්ලෝ සලකන්න ගත්තේ භාග්‍යතුන් වහන්සේ නිසා. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ තියෙන මහේශාක්‍යභාවය තමයි මේ ඔක්කොම. සිල්වත් දුස්සිල් නැතු ලංකාවේ ඉන්න හැම පැවිද්දෙක්ටම බතුයි සම්බෝලේටියක් කර ලැබෙනවා. දැන් මම සමහර දවසට දකින්න හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ තමන්ගේ සීමාව දන්නේ නැතිකම දකින්නවා මේ ස්වාමීන් වහන්සේලා දානවා මේ බතුයි සම්බෝලයි වගේ එකක් දාලා අද අපිට කන්න නෑ මෙච්චරයි. මං ඉතින් කල්පනා කරනවා හත්වලාමේ කොච්චර හොඳද? මොකෝ ජොබ් කරලා කනවේ බතුයි සම්බෝලයි කියන්නේ මන් දන්නේ ඊටත් වඩා මොනවද බලාපොරොත්තු වෙන්නේ. අපි වල දන්නෙත් එහෙම සමහරක් දවසට. ඉතින් පැවිද්දානේ ලැබෙන දෙයක් වළඳලා තියෙන දෙයක් වළඳලා ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. මේ නිදහස පැවිද්ද තියෙන අපෙන්ගොද. ඇඳුම් පැළඳුම් වලට මහන්සි වෙන දෙයක් නෑ. සිවුරු දෙකක් ගත්තාම මාස ගාණක් අඳින්න පුළුවන්. අවුරුදු දෙකක් විතර අඳින්න පුළුවන්. ඉතින් ඒත් අතරමැදදී සිවුරු හම්බ වෙනවා පැවිද්දා. ඒ පාත්‍රයක දැන් ඔයගොල්ලෝ ජීවිත කාලේ පිගන් කීයක් මාරු කරනවා. මම අවුරුදු 22දී මට හම්බෙච්ච පිගාන පාත්‍රය. ඒක තමයි මට දැන් 30ක් මම තාම පාවිච්චි කරන්නේ ඒක. අවුරුදු 8ක්. ඔයගොල්ලෝ අවුරුදු 8ක් එකම පිගාන පාවිච්චි කරලා තියෙනවා. මන්න මගේ පාත්‍රයේ තියෙනවා. තවත් මට අවුරුදු 10කට පිගානක් ගැන හිතන්නවත් ඕනේ. 10කට නෙමෙයි මං හිතන්නේ මගේ ජීවිත කාලෙට මේක ඇති. තේරුණාද කියන්නේ? එතකොට මේක තමයි පිටුතුනේ පැවිද්ද. මේකට හුල්ලන්න එපා. දැන් මිනිස්සු ස්වාමීන් වහන්සේලාට සෙනෙහසයි මිනිස්සු ගෞරවණීයයි.
කරන්ට් එක කපනවා කිව්වොත් සෝලර් පැනල් එකක් හරි ගෙනල්ලා දෙනවා. ඒකත් නැහැ කො ජෙනරේටරයක් හරි ගෙනල්ලා දෙනවා. ඒක තමයි පැවිද්ද. පැවිද්දගේ ලැබීම. පිනට ලැබෙන්නේ ඔව් පිනට. පිනට බත් කන්නේ ඔව් ඇත්ත. කොහොමද මේකට හොල්ලන්නේ? ඒ තමයි පැවිද්ද. පැවිද්ද මූලිකම සාන්දෘෂ්ටික සමන ඵල. බබා හිටපු ගමන් මගෙන් අහනවා කට්ටිය ඔබ වහන්සේලාට නම් මොකද ඔබ වහන්සේලා සැපට ඉන්නවනේ. මට ඉතින් කියන්න හිතනවා කෑ ගහලා ඒ සැපට ඉඳීම තමයි පැවිද්ද කියන්නේ. පැවිද්ද? මම පොඩි ආමුදුරන්ගේ දකින්න උන්වහන්සේලා හරි ප්‍රියමනාප මූණෙන් හොඳට සිවුර පොරවලා හොඳට සබන් දාලා සිවුර හොදලා සුවඳ දාන්න කම්ෆර්ට් ටිකක් දාලා ඉතින් එනවා හොඳට හිස බාලා දත් ටික හොඳට මැදගෙන නියපොතු ටික හොඳට කපලා හොඳ සෙරප්පු දෙකක් දාගෙන එනකොට මට හිතෙනවා මේ මිනිස්සුන්ට එළිය කණ්ඩත් නැහැ. මට හිතෙනවා මිනිස්සු එළිය තෙල් පෝලිං වල අවුවේ පපුවේ අමාරු හැදිලා මැරෙනවා. මිනිස්සුන්ට කන්න නැහැ මිනිස්සු ගෑස් පෝලිං වල. පුණාහතරට කිසිම ප්‍රශ්නයක් නැහැ. 12ට දානි වන්දලා ඉවරයි 11 මාට දානශාලාවට ආවත් පැය භාගෙන් දානි වන්දලා යෝගට් එකකුත් වන්දලා යන්න පුළුවන්. මම කල්පනා කරන මුන්නාසලට තියෙන සැප ඊට පස්සේ මට කල්පනා වෙනවා ඒක තමයි පැවිද්ද. අහිතක් කියන්න එපා. නමුත් මේක තමයි පැවිද්ද. තේරුණානේ? මගේ වචන නෙමෙයි බුදුරජාණන් වහන්සේමනේ කියලා තියෙන්නේ. ඉතින් ඔබට ඒ සැප විඳින්න ඕන නම් හරි ලේසි. ගෙදර පවරන්න ඔබේ නම්බරේ තියෙන කාටරි වාහන ටික උනන්න රත්තරන් බඩු ටික ගලවන්න අයින් කළා දාන්න අම්මට තාත්තට වැඳලා අවසර ගන්න අක්කලා නංගිලා මල්ලිලා යාළුවෝ ඔක්කොම අතහැරලා දාලා මහන්නේ. එතකොට අපි ඕන ජරා වැඩක් කරන්න පුළුවන් ද මහානකමේ. අන්න ඒකට එනවා ඊළඟ කොටසේ. එහෙනම් ඕන ජරා වැඩක් කරන්න මහලුණාම හරියද? බෑ. පැවිද්දට ඔය කෑම දෙක කෑම සහ නිදහස කියන එක එකක් විතරයි. ඊට පස්සේ අජාසත් රජතුමා අහනවා ස්වාමීනි මීටත් වඩා උතුම් මීටත් වඩා මනෝඤ්ඤ මීටත් වඩා සිත් අලවන එකක් තියෙනවා. දැන් මේ දෙක හරි. ඒ දෙකම ඇති කෙනෙක්ට මහාන වෙන්න. ස්වාමීනි මීටත් වඩා මොන හරි මනෝඤ්ඤ උතුම් දේවල් තියෙනවා කියලා. මේකට වඩා මනෝඤ්ඤ උතුම් දේවල් තමයි මෙහෙම මහාන වෙන්න පැවිද්දා සීල සංවරයෙන් යුක්ත වෙනවා. තමන්ගේ කායික වාචසික චෛතසික නැත්නම් මානසික කියන මේ තිදොර කියන එක සංවර භාවයෙන් සීල සංවරය නිසා හරියට රජ කෙනෙක් තමන්ගේ සතුරු ඔක්කොම නැසුවාම රජතුමාට මට දැන් කිසිම සතුරෙක් නැහැ වගේ දැනෙන හැඟීම වගේ පැවිද්දට දැනෙනවා පින්වතුනි අනවජ්‍ය සුඛය. ඒකට කියන්නේ මොකද්ද? දෝෂ රහිත මම පැවිද්දෙක් සිල් ගුණ දම් රකින්න පැවිද්දෙන් පිටුන මම ඊට දවස් 4කට 5කට කලින් භාග්‍යවතුන් වහන්සේට මල් වට්ටියක් පූජා කරලා බුද්ධ පූජාව තැන්පත් කරා. හරි? මම තැන්පත් කරන්න කලින් සාමාන්‍ය බුද්ධ පූජාව තැන්පත් කරනකොට අපි හොඳට අත සෝදගෙන අත පිරිසුදු කරගෙන සිවුර හොඳට පොරවල බුද්ධ පූජාව සද්ද නැතුව අරන් ගිහලා තැන්පත් කරලා වන්දනා කරලා එහෙම තමයි කොච්චර වෙලා ගියත් ඒක කරන්නේ විනාඩි ගාණක් ගන්නවමයි ඒකට. පින්වතුන්ලා විශ්වාස කරන්න මගේ හිතේ තාම ඒක මේ රැව්පිලි රැව් දෙනවා. මේ දවස් ගානකට කලින් කරපුවා. අනවජ්‍ය සුඛය කියන එක අපි පැවිද්දෝනේ අපිට පේන්න තියෙන සිවුරු කතා කරොත් ධර්මය කිසි කෙනෙක් එක එක්කෙනාට ඉරිසියා නැහැ මුදිතාව කියන එක හරිය ලොකුවට තියෙනවා හැමෝම සතුටින් සුවෙන් ඉන්නේ මූණ එල්ලගත් ඇඳිච්ච වැලපිච්ච මූණ අපිට පේන්නේ නැහැ කපටිකම් කෛරාටිකකම් අපිට පේන්න දැනෙන්නේ නැහැ ඒ නිසා තමන්ගේ සීලය පිළිබඳව තමන්ගේ ගුණය පිළිබඳව තමන්ගේ දූතාංගාදී වත්පිළිවෙත් පිළිබඳව තමන්ට අනවජ්‍ය සුඛයක් තියෙනවා අන්නේ අනවජ්‍ය සුඛය විඳින පැවිද්දට කියනවා අනවජ්‍ය සැපය විඳින පැවිද්ද කියලා. පින්වතුනි මේ අනවජ්‍ය සැපය වැරදි නැති සැපය හරිම සුවසහගත සනීපය. සාමාන්‍ය මිනිස්සුන්ට Tamanට ආත්ම චෝදනාවක් තියෙනවා. මෙතනදී පින්වතුනි පැවිද්දට කිසිදු ආත්ම චෝදනාවක් නැහැ. ඊළඟ එක තමයි අභ්‍යාපජ්‍ය සැපය. අභ්‍යාපජ්‍ය සැපය. අභ්‍යාපජ්‍ය සැපය කියලා කියන්නේ මිනිස්සුන්ගේ ඉන්ද්‍රිය සංවරණය. මිනිස්සු ඉන්ද්‍රිය අසංවරභාවය නිසා නිතරම මොකද වෙලා තියෙන්නේ තමන්ගේ හිත කෙලෙස් වලින් තෙත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ චක්සුද්්වාරිකව යම්කිසි රූපාරම්මණයක් ආවට පස්සේ ආපాతගත වෙලා චක්කු ප්‍රසාදයට එක්ක ඒක ඇලි ඇලි යනවා එක්ක ඒක ගැටි ගැටි යනවා. පැවිද්ද එහෙම නැහැ. පැවිද්ද ඇහැ සංවර කරගෙන වාසය කරන කෙනෙක්. පැවිද්ද කන සංවර කරගෙන වාසය කරන කෙනෙක්. නාසය දිව ශරීරය සංවර කරගෙන වාසය කරන කෙනෙක්. ඒ නිසා කෙලෙසුන්ගෙන් තෙත් වෙච්ච හිතක් නැහැ. තේරුණාද? කෙලෙසුන්ගෙන් තෙත් වෙච්ච හිතක් නෑ. අන්නේ කෙලෙසුන්ගෙන් තෙත් නොවිච්ච හිතට කියනවා පින්තුනි අභ්‍යාපජ්‍ය සෝය විඳින කෙනෙක් කියලා. අන්න කන්නයි බොන්නයි විතරක් මහාන වෙලා සිල් රකින්නේ නැතුව ගුණ පුරන්නේ නැතුව හිටියොත් මෙන්න මේ අනවජ්‍ය සුඛයයි අභ්‍යාපජ්‍ය සැපයයි කියන දෙකයි වෙනවා. ඒ නිසා මේ ඔක්කොම එකතු වෙච්ච තැන තමයි පැවිද්ද ලස්සන. එතක කන්න බොන්න ලැබෙනවා සිල්වත් නෑ. එතකොට හිතේ චෝදනාවක් තියෙනවා.
කන්න බොන්න ලැබෙනවා ඉන්ද්‍රිය සංවරයි. හිතේ චෝදනාවක් තියෙනවා. හැබැයි මේ ඔක්කොම තියෙන පැවිද්දා ලස්සන පැවිදි. ඊළඟට සති සම්පජඤ්ඤය. එනකොට යනකොට කනකොට නානකොට පැවිද්දා දන්න අපි විතරයි මම මේ යන්නේ දැන්. මිනිස්සු ඔය ඉතුමතේ විභාගාත යනවා. හවසට පාරට බහලා බැලුවොත් මිනිස්සු වැඩ ඇරලා එනවා. ඔය ඉස්සර මට මතකයි ඔය එක එක මේ දැන් මේ ප්‍රදර්ශනාගාර තියෙන රූපවාහිනිය එහෙම දාපු ඔය වගේ තැනක මැච් එක දාලා. මිනිස්සු ඔය ඇවිල්ලා මැච් එක බලන්න එතන හිටන් ඉන්නවා. ගෙදර ටීවී එකක් තියෙනවා. අර ඕස් දෙක අතර ගන්න බැරුව ගෙදරට යන්නේ. පාර අයිනේ බුදු අම්බෝ සෙනග පිළිලා ලොකු තිරේ බලන්න ඕනි කියලා හිතාගෙන බලන් ඉන්නවා. තේරුණානේ? ඉතින් මේ විභාගාත යන මිනිස්සු අතර පැවිද්ද එහෙම විභාගාත යන්නේ. හොඳ සති සම්පජඤ්ඤයෙන් වාසය කරන කෙනෙක්. උන්වහන්සේ කුටියෙන් එළියට එද්දි දන්නවා මම මේ දානශාලාවට යන්නේ යා යුතු ගමනක්ද න්‍යා යුතු ගමනක්ද? ඕනි ගමනක්ද නැති ගමනක්ද? ඕන නැති ගමන උන්වහන්සේ යන්නේ නැත. ඕන ගමන විතරයි යන්නේ. තේරුණානේ? ඕන ගමන විතරයි ඕන නැති ගමන යන්නේ නැහැ. අන්න ඒක තමයි පැවිද්දාගේ සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. නිසා පැවිද්දට එහෙම සැපයකුත් තියනවා කියන එක මතක තියාගන්න. ඊළඟට තමයි ලද දෙයින් සතුටු වීම කියන එක. දැන් මිනිස්සුන්ට කිසිම දවසක ලද දෙයින් සතුටු වීමක් නැහැනේ. සන්තුෂ්ට සැප ඒ කියන්නේ අපි දුක මිනිස්සුන්ගේ වාහනයක් හැප්පෙනවා. ඒක මැත්තේ වැටි මිනිහා දුක් විඳිනවා. හැබැයි පැවිද්දගේ වාහනේ අපුවොත් ඔහොම තමයි යකට කොටවන්නේ. හැප්පිච්ච වාහනේ මත හො සතුටු වෙනවා. අම්බෝ ඇති යන්තම් ඕක කැඩෙන එකත් හොඳයි. එතකොට මට අලුත් එකක් ගන්න පුළුවන්. මිනිස්සු අලුත් ෆෝන් එකක් ගන්නවා. අරගෙන වැටෙනවා. වැටෙනකොට මෙයා මේක වප්පෝ මගේ ෆෝන් එක වැටුණා අයියෝ කියනවා. පැවිද්දෙක් කියව නැහැ. පැවිද්ද කල්පනා කරනවා මේකදී වැටිලා නැති වෙන එකත් හොඳයි. එතකොට මට අලුත් එකක් කවදා හරි දවසක් ගන්න පුළුවන් වුණොත් ගන්න පුළුවන්. නේ? දැන් මට අද උදේ ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා කියනවා මම උන්වහන්සේට පහුගිය දවසක් කිව්වා ඔබ වහන්සේට මේ භාවනාවන් තවදුරටත් වඩා ගන්න ඕන නම් හොඳම දේ කරන්න තියෙන්නේ මේ තමන්ගේ දුරකථනය අයින් කරන්න කියලා. දුරකථනය අයින් කරන්න කිව්වට පස්සේ උන්වහන්සේ මේක අයින් කරලා අද මට ඇවිල්ලා කියනවා ලොකු සයනාස ෆෝන් එක අයින් කරපෙකෙන් නම් මාර කාලයක් ඉතුරු වුණේ. පේනවනේ. පැවිද්ද හැමතිස්සෙම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. එයා දැන් ඔබ මගේ කුටියට ඇවිල්ලා බැලුවොත් මේක ඔබ හිතන්න එපා අප්පා මේක ඇති හොඳට මේම හදලා කියලා ඕනේ ඇඳ උඩ තියෙන පැදුරක්. හරි. මෙට්ටයක්වත් නැහැ ওই කුටියේ. මම මේ උදාහරණයක් කියන හැබැයි ඔබ මෙට්ටේ විදා ගන්නවට වඩා සැපට අපිට මෙන්න මේ පැදුරෙන් ඉන්න යනවා. ලද දෙයින් සතුටු වෙනවා. මේ කැමරාව චුට්ටක් කරවල බැලුවොත් මෙහා පැත්තේ තියෙනවා ලනු දෙකකින් බැඳලා පොඩි ලී කෑල්ලක් දාලා දොරක් දාලා ලී කෑලි දෙකක් ගහලා පොඩි ඇදයට බැඳපු ඔන්චිල්ලාවක් වගේ එකක්. උදේ 5 මාට 4 මාට විතර භාවනා කරලා ඉවිල ඕකේ පොඩ්ඩක් වෙලා හාන්සි වෙලා හිටියාම මේ ස්වභාව ධර්මයෙන් ලැබෙන සැපය ඔබට මුළු ජීවිත කාලෙම ගිහි ගෙදර හිටියත් ලැබෙන්නේ නෑ. ඒක තමයි පැවිද්දගේ සැපය. සන්තුෂ්ට ලැබෙන්නේ කොතනින්ද සතුටුනා. ලෑල්ලත් එකයි පැදුරත් එකයි ගෙදර තියෙන මෙට්ටෙත් එකයි. හදිසියවත් මේ බිම නිදා ගන්න ඕන උනොත් සිවුර දෙපැත්තෙන් එලලා මෙතන සැතපෙන්නත් පුළුවන්. ලද දෙයින් ලබන සතුට. ඒක තමයි පැවිද්දා. පැහැදිලිද මම මේ කියන්නේ? තව මොනවද ඔයගලට කියන්න ඕනේ? ඊට පස්සේ දැන් තව එකක් තියෙනවා. මිනිස්සු දැන් ඇත්තටම කියනවනේ මෙහෙම මිනිස්සු ණයයි මිනිස්සු බයයි. පැවිද්දට මේ එකක්වත් නැහැ. කියනවා මේ පැවිදි සැපේ කියන එක සීමා කරලා යම් කිසි ණය තියෙන මිනිහෙක් තමන්ගේ ණයෙන් නිදහස් වුණාම කොයි වගේ සැනසීමක්ද දැනෙන්නේ? ලෙඩක් දුකක් හැදිලා ඉන්න මිනිහෙක්ට ඒ ලෙඩක් දුකක් හැදිලා ඉන්න එකෙන් නිදහස් වුණොත් කොයි වගේ සැපයක්ද දැනෙන්නේ? හිරගෙයක ඉන්න මිනිස්සෙක්ට ඒ හිරගෙදරින් නිදහස් වුණොත් කොයි වගේ සැපයක්ද දැනෙන්නේ? දාසභාවයේ ඉන්න මිනිස්සෙක් ඒ දාසභාවයෙන් නිදහස් වුණොත් කොයි වගේ සැපයක් ලැබෙයිද? හිතන්න. ඔබ ණයකාරයෙක් නම් ඒ ණයෙන් නිදහස් වීම තුළ ඔබට ලැබෙන සැනසීම. ඔබ හිරකාරයෙක් නම් ඒ හිරෙන් නිදහස් වීම තුළ ඔබට ලැබෙන සැනසීම. ඔබ දාසයෙක් නම් ඒ දාසභාවයෙන් ඔබ නිදහස් වීම තුළ ඔබට ලැබෙන සැනසීම. ඔබ රෝගියෙක් නම් ඒ රෝගයෙන් නිදහස් වීම තුළ ඔබට ලැබෙන සැනසීම. ඔය සැනසීම එකක්වත් පැවිදි සැනසීම වගේ නෑ කියනවා. ඊට වඩා පැවිදි සැනසීම උතුම්. ඊටත් වඩා පැවිදි සැනසීම උතුම්. අර කොම නිසා ලැබෙන සැනසීම ණයෙන් නිදහස් වෙච්ච මිනිස්සෙක් වගේ. හිරෙන් නිදහස් වෙච්ච මිනිස්සෙක් වගේ. රෝගයකින් නැගිට මිනිස්සෙක් වගේ. දාසකමින් නිදහස් වෙච්ච මිනිස්සෙක් වගේ. ඊටත් එහාට පැවිද්ද ගියාට පස්සේ පින්වතුනි පැවිද්දට තියෙනවා ඉද්ධිවිද ඥානෙ, දිව්‍යසෝත ඥානෙ, පරචිත්ත විඥාන ඥානෙ, චතුූපපාත ඥානෙ. මේ වගේ අභිඥාවන් ලබන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි? මේ අභිඥාවන් ලැබීමේ හැකියාවත් එක්ක පැවිද්ද ඊටත් වඩා ප්‍රතිලාභ විඳිනවා. හිතන්නකෝ වතුරක් තියෙනවා. දැන් අභිඥාවන් ලැබු පැවිද්දට වතුරේ බෝට්ටුව නැතුව ඇවිදලා යන්න පුළුවන්. තේරුණානේ?
ඔබේ හිතේ තියෙන්නේ මොකද්ද කියලා බලන්න පුළුවන්. පරිචිත්ත විඥානනේ. ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා හිතන්න පුළුවන්. පරිචිත්ත විඥානය කියන්නේ ලෞකික අභිඥාවක්. ලබන්න පුළුවන්. එතකොට තව මවන්න පුළුවන්. තව එක්කෙනෙක්ව මවලා දාන්න පුළුවන් ඕන්න. සමහර වේදනාවන් ධ්‍යාන සමාපත් වලින් යටපත් කරන්න පුළුවන්. මේ ඔක්කොම පැවිද්ද. අන්නේ පැවිදි සපේ තියනවාද කවදාවත් ගිහියෙක්ද? නෑ පිටුතුනි. ඊට පස්සේ අජාසත්තානෝ තව තියනවාද ස්වාමීනි? තව තියනවාද? තව තියනවා. පැවිද්දෙක් යම් වෙලාවක මේ ඔක්කොම සීලය, ගුණය, ඉන්ද්‍රිය සංවරය, මේ ණය නැතිභාවය, මේ කියන ආදී දේවල් පුරුදු කරලා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං විවේකය නිසා හටගත් අකුසල ධර්මයන් ප්‍රහාණය කරපු කාම ධර්මයන් ප්‍රහාණය කරපු විවේකය නිසා හටගත් ධාන සැපයට යෙදිලා ඉන්නවනම් පළවෙනි ධානය ඒක හටගන්නේ මොකෙන්ද? අර කියන කරදර නැති විවේකයේ නිසා කුසල ආරම්මණයක හිත එකඟ කිරීම නිසා ලැබෙන පිරිසිදු සමාධියක්. ඒක ලැබෙන්නේ විවේකයෙන් නිපන් සමාධියක් විදිහට. පළවෙනි ධානයට අවිල්ල වාසය කරනවා කියන්නේ. මෙතන පළවෙනි ධානයේ වාසය කරන සමාධියේ ඉන්න උතුමන් වහන්සේගේ සැප අර්ථ ගන්නවනවා යම් කිසි කෙනෙක් ටිකක් මේ මද රස්නේ තියෙන වෙලාවක හොඳ වතුර එකක සම්පූර්ණයෙන් බැස්සොත් දේශම පරිසරයක හොඳ සනීප වතුර එකක සම්පූර්ණයෙන්ම ඔළුවේ ඉඳන් පෙගෙන්න බෑලා හිටියොත් එයාගේ මුළු හිසේ ඉඳන් පාදාන්තයේ දක්වාම මේ වතුර එකෙන් තෙමිලා තියෙනවා වගේ මේ ධානයේ ලබන පැවිද්දගේ කරජ කයම හිසේ පටන් පාදාන්තයේ දක්වාම ප්‍රීතිය කියන එකෙන් වෙලිලා තියෙනවා. විවේකයෙන් උපදිච්ච ප්‍රීතිය කියන එකෙන් වෙලිලා ඒ සැපය වචන කරන්න බෑ. විවේකය කියන එකේ ගිලිච්ච කෙනෙක්, විවේකය කියන තෙල් බාල්දියේ ගිලිච්ච කෙනෙක්, සතුට කියන සැනසීම කියන සැපය කියන තෙල් බාල්දියේ ගිලිච්ච කෙනෙක් පැවිද්ද කියලා කියන්නේ. හරි. දෙවෙනි ධානයට යනවා. දෙවෙනි ධානයේදී කියනවා අවිතක්කං අවිචාරං සමාධිජම් පීතිසුඛං. දෙවෙනි එකේ විතක්කේ විචාරය අයින් කරනවා. අයින් කරලා විවේකජම් පීතිසුඛං නෙමෙයි සමාධිජම් පීතිසුඛං. එයිද කියන්නේ කවදාද ධානය පිළිබඳව දේශනා කරද්දී කියලා දෙන්න. විවේකයෙන් නෙමෙයි මේ දෙවෙනි ධානය උපදින්නේ සමාධියෙන් දෙවෙනි ධානය උපදින්නේ. සමාධියෙන් දෙවෙනි ධානය උපදින්නේ. සමාධිජම් පීතිසුඛං. ဒုတိ ය ධානං උපසම්පජ්ජ වේදී. දෙවෙනි ධානයට ඇවිල්ලා සම්බන්ධිනවා. උපමාව දක්වන්නේ හරියට මගේ පිටුතේ විවේකය කියන එක බාහිරින් එන්න ඕන එකක්, සමාධිය කියන එක ඇතුලෙන් එන්න ඕන එකක්. ඒතර විවේකය කියන එක ළඟා කරගන්න කෙනා ප්‍රථම ධානයට ගියා වගේ එක ටිකක් කොලාරිකයි. සමාධිය කියන එක උපමාවෙන් දක්වන්නේ යම් විලක් තියනවා. මේ විලට කොහින්වත් වතුර එන්නේ නැහැ, වහින්නෙත් නැහැ. හැබැයි අපි හිතමු ඒ විලේ උල්පතක් තියෙනවා කියලා. තමන්ගේම උල්පතින් ගලන වතුරෙන් මුළු විලම හැමතිස්සෙම පෙඟිලා ඉතිරිලා තියෙනවා වගේ තමන්ගේම හිත ඇතුලෙන් ලබන සමාධියෙන් තමන්ගේ කියන්නේ බාහිර දේවල් ඕන්නේ පිටකොටුවේද මඩ කලපුවේද ත්‍රිකුණාමලයේද අම්පාරේද මාතරද ගාල්ලේද කතා වැඩක් නැහැ. වැස්සද නොවැස්සද අවුවද රස්නේද ගෙඩි දාලාද නැද්ද කතා නැහැ පිඟුතුනි. දෙවෙනි ධානය කියන එක සමාධිජං පීති සුඛං. තමන් තුලින් ඇති වෙන සමාධියෙන් ඇති වෙන ප්‍රීති සැපයක් එක හරියට අර නෙළුම් වෙලේ තිබ්බ නෙළුම් අර විලේ තිබ්බ සොකී උල්පතෙන්ම උනන වතුර පාරින් මුළු පොකුණම සමාධිමත් මුළු පොකුණම තෙත් වෙලා තියෙනවා වගේ තමන්ගේම හිත ඇතුලෙන් එන සමාධියෙන් මුළු කයම ප්‍රීතිමත් වෙලා තියෙනවා. ඒ තමයි දෙවෙනි ධානය. තුන්වෙනි ධානය උපමාව දක්වනවා මගේ රත්තරන් පිංගුතුනි. හරි ලස්සනයි මේ උපමාව. නෙළුම් මලක් වතුරේ ගිලිලා තියෙනවා. දැන් අපි හල්තින් නෙළුම් මල උඩට ඇවිල්ලා තියෙනවා කියන්නේ. නෙළුම් මලක් වතුරේ ගිලිලා තියෙනවා. වතුරේ ගිලිලා තියෙන නෙළුම් මල යම් වෙලාවක ඒ මුළු නෙළුම් මලම පහසගෙන වතුර තියනවද? පිටතට හිත. ඔබ නෙළුම් මලක් නම් වතුර යටට වෙලා ඉන්න තේරෙනවනම් අර සිනිදු පෙතිවල වතුර ගැවටිලා කොච්චර සෝයක් ඔබට විඳින්න පුළුවන්ද? ප්‍රීති අතහැරලා සුඛ උපේක්ඛා සහගත තෘතිය ධානයට සම්බන්ධිනවා කියන. සපයි. අර නිකන් හිතලා බලන්න නෙළුම් මලක් වතුරක් යටට දැම්මොත් ඒක මුළු නෙළුම් මලේ හැම තැනම වතුරෙන් පෙඟිලා තියෙනවා වගේ මේ මුළු කයම ධාන සැපෙන් පෙඟිලා තියෙනවා. ඔය තමයි තුන්වෙනි ධානය. හතරවෙනි ධානය සිහිපත් කරන්නේ උපේක්ඛා සති. උපේක්ඛා සති පාරිශුද්ධ මේ උපේක්ෂාවයි සතියයි කියන මේ දෙකම. නිසා සුදු වස්ත්‍රයකින් සම්පූර්ණ කය හිසේ පටන් පාදාන්තයේ දක්වා ඔතලා තිබ්බොත්
එයාට කොයි වගේ සුදු කියන්නේ පාරිශුද්ධ භවයේ එක්තරා විදියකට සංකේතයක් කියලා කියනවනේ. මේ පාරිශුද්ධ භවයේ සංකේතයේ වගේම සනසලිදායක සුද කියන්නේම සනසලිදායක උපේක්ෂා සහගත සතිය සහිත හතරවෙනි ධානයේ තියෙනවා. තේරුණානේ? අන්නේ ඒ චතුර්ථ ධාන ආදී දේවල් ළඟා කරගෙන අන්න ඊට පස්සේ තමයි අර දේවල් ලබා ගන්න පුළුවන්. ඉතින් ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්නේ මේ වගේ දේවල් වලට යන්නේ පංචම ධානය නැත්නම් චතුර්ථ ධානයෙන් එකටලා යන්න ඕනේ. නමුත් මේ හැමදේම පැවිද්ද ලබන සැප ස්වාමීන් ඊටත් වඩා ඒ පින්වන්දි සෝවාන් ඵලේ, සකදාගාමි ඵලේ, අනාගාමි අරිහත් ඵලේ සෝවාන් වුණොත් භව හතයි නැවත මේ ස්කන්ධ පහ පහළ වෙන්නේ. සකදාගාමිනුත් එක්කපාරයි කාම භවයට එන්නේ. එතනින් හට ආයි මේ කාම භවයට එන්නේ ස්පිරිතාල නැහැ, මුත්‍රා බට නැහැ, අසුචි මාර්ග වලට බට දාලා අදින්නේ නැහැ, උගුරු පළල බට දාන්නේ නැහැ, කෑම කවන්නේ. ICU ගන්න රින් ගන්න ඕනේ එකපාරයි සකදාගාමිනුත් ආයි මේ කාම භවේ. අනාගාමිනුත් කීපාරක්වත් එන්නේ නැහැ. එහෙම මුඩින් නිවිල යනවා. රහත් වුණොත් මේ පාර විතරයි. දිව්‍ය ආත්ම භාවයකවත් කාලය කරන දෙයක් නැහැ. පරම සුඛ සුන්දර වූ නිර්වාණයට වැද ගන්න පුළුවන්. මේ තමයි ශ්‍රමණ ඵල. සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් වෙන සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵල ටික තමයි මේවා. ඒ නිසා මගේ පිංගුතුල්ලා මේ ශ්‍රමණ ඵල ටික තේරුම් අරගෙන පැවිද්ද කියන්නේ සැප මුල ඉඳන් කර වැඩ කරන්නේ නැති තැන ඉඳන් රහත් බව දක්වා පිළිවෙලින් අමුතු සැප විඳින කෙනෙක්. උන්වහන්සේට මේ ගස්වල හුලඟත් පැවිද්ද සැප තමයි. මේ සිවුර තුලින් දැනෙන රස්නෙත් පැවිද්ද සැප තමයි. උන්වහන්සේට කවුරු හරි කරන උපස්ථානියත් පැවිද්ද සැප තමයි. උන්වහන්සේගේ දානශාලාවට එන දානිකත් පැවිද්ද සැප තමයි. උන්වහන්සේ භාවනාවෙන් ලබන විවේකයත් පැවිද්ද සැප තමයි. උන්වහන්සේ ඒකෙන් ලබන සමාධියත් පැවිද්ද සැප තමයි. උන්වහන්සේ ඒකෙන් ලබන 이르දි ප්‍රාතිහාර්ය පෑමුත් පැවිද්ද සැප තමයි. උන්වහන්සේ ඒකෙන් ලබන භවගාමී දුක නිවා කරන සැපත් පැවිද්ද සැප තමයි. රහත් වෙන්නම මහාන වෙන්න ඕනි කියලා ඒකුත් නෑ. ඛණ්ඩම මහාන වෙන්න ඕනි කියලා ඒකුත් නෑ. මේ දෙකම පැවිද්දගේ එක එක සැපයන්. හැබැයි අරක ප්‍රාථමික ලෙවල් එක මේක බොහොම ඇඩ්වාන්ස් ලෙවල් එකක්. ඒ නිසා පැවිද්දෙක් ගැන කතා කරන්න කලින් පැවිදි සැප කියන්නේ මොනවද කියන එක හඳුනගන්න. පැවිද්දට තමන්ගේ ගිහි ගෙදරින් අබිනිෂ්ක්‍රමණය කරන තැන ඉඳන්ම මේ සැප සියල්ල මුරුමයි. ඒ තමයි පැවිද්දා. ඒකට තමයි පැවිද්දෙක් මහාන වෙන්නේ. ඒකට තමයි පැවිද්දෙක් මහාන වෙන්නේ. දැන් පිටින් නැත්තම් අපි ගෙවල් දොරවල් දාලා මේ කොණ්ඩ කපාගෙන සිවුරු පොරවගෙන මේ කැලේට වෙලා ඉන්නේ. මොකද දානමාන ටික හරි මිනිස්සු ගෙනල්ලා දෙන්න පින්වතුනි මේ ගත කරන ජීවිතය ඇතුළට විතරයි. ධම්මජීව සානස ගිහි ගෙදර ගියොත් මිනිස්සු දාන ගෙනල්ලා දෙන්නේ නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේ ගෙදර යන්නේ නැත්තේ දාන්නේ නැති වෙයි කියලාද? සමහරක් විට. මොකද ගෙදර ගියොත් මට උයාගෙන පියාගෙන ගෑස් පෝලිං ඉඳලා තෙල් පෝලිං ඉඳලා වැඩට ගිහිල්ලා භාවනා කරන්නොත් කරන්න බෑ. මේ බණ ටික කියන්නේ වෙලාවක් නෑ. දැන් වෙලාව උදේ කීයද වෙලාව? දැන් වෙලාව 10:50යි. මේ වෙලාවට මම කාට හරි කඹුරු ඉන්නවා මිසක් මට ඔබට මේ බණ ටික කියන්නේ. ඒ නිසා මම ගෙදර යන්නේ නැතුව මෙහෙට වෙලා ඉන්නවා. දැන් මිනිස්සු ඒ නිසා මට දානමාන ගෙනල්ලා දෙනවා. ඒයින් ප්‍රයෝජන අරගෙන පොතක් කියව ගන්න, භාවනාවක් කරන්න, ඔබට මේ ධර්මයේ කියලා දෙන්න, මගේ ප්‍රතිපත්ති මාර්ගය වඩා ගන්න, තවත් භික්ෂුන් වහන්සේලා ගණනාවක් බිහි කරන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසායි එක්තරාක ඔබ කියනවනේ මේ ගෙදර යන්නේ නැත්තේ දාන්න නැති වෙයි කියලා බයයි. සමහරක් වෙට ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. මොකද බුදුහාමුදුරුවෝ පැවිද්ද කියන කෙනාට ගෙදර ඉඳන්ම මහණෙනි පැවිදි වුණා වගේ මේ නූලකුත් බැඳගෙන ඉන්න කිව්වනම් එතකොට මිනිස්සු දාන ගෙනල්ලා දෙයි කිව්වනම් සමහරකට අපි ගෙදර ඉන්නත් ඉඩ තිබ්බා. අපි ඇත්ත කතාව හදවතට එකඟව කතා කරන්නේ. හැබැයි බුදුරණවහන්සේගේ නිර්ණායකය තමයි නෑ මහණෙනි මහණ වුණා නම් කොයි හරි සෙනසුන්කට ආරණ්‍යයකට පන්සලකට යන්න. එතනට තමයි මිනිස්සු දාන ගෙනල්ලා දෙන්නේ. ඒ නිසා මෙතනට වෙලා ඉන්න මිනිස්සු දාන ගෙනල්ලා දෙනවා. ඒ දෙන දානික වලදලා නිදාගන්නේ නෑ. පිළිවෙතක් පුරාගෙන මිනිස්සුන්ටත් ඒක කියලා දෙගෙන ඉන්නවා. ඒ තමයි පැවිද්ද. ඒ නිසා මේක අහන පැවිද්දොත් තමන්ගේ පැවිදි ජීවිතය ගැන ආඩම්බර වෙන්න. තමන්ගේ පැවිදි ජීවිතය ගැන තෘප්තිමත් වෙන්න. සමහරු මම දැක්ක හාමුදුරුවනේ කන්න දීලා මුන් අපිට බයිනවා පිනට බත් කාපුන් කියලා. වෙලාවක හිතනවා මේක දමල ගහලා ගෙදර යන්න. මොකද කන්න නැතුවනේ මේ මහණුනේ. වෙලාවක හිතනවා හාමුදුරුවනේ හම්බ කරගෙන කන්න පිරිවෙනකට හරි ගිහිල්ලා උගන්නන. වෙලාවකට හිතනවා අපේ හාමුදුරුවනේ ජොබ් එකක් කරන්න. ඇයි මුන් අපිට කන්න දීලා කියවනවා. ස්වාමීන් වහන්සේ පින්වත් මේ පැවිදි සැපය අපිට උරුමයි. මේ අපේ තාත්තගේ උරුමය. මේ උරුමය අපි විඳින්න ඕනේ. පැවිදි වෙන තැන ඉඳන් රහත් බව දක්වාම මේ කියන විවිධාකාර සැප පැවිද්දට උරුමයි. ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් මේ පැවිදි බිමේ ආරක්ෂාව රැකවරණය සුන්දරත්වයේ සැපේ විඳ ගන්න ආරාධනා කරමින් ගිහි ඔබටත් ආරාධනා කරනවා. පැවිද්දට බැන බැන ඉන්න නෙමෙයි පුළුවන් නම් පෙරපිනක් කර තියනවා නම් මහාන වෙලා අපි මේ ආවොත් අම්බෝ ඔබ අපි විඳින සැපේ විඳී එපා එන්න එපා කියන්නේ එන්නකෝ. ආවොත් මහාන කරන්නම් මහාන වුණා මෙහෙට වෙලා මේ කියන්නේ සුජාත පුත්‍රයනේ මහානකම කියන තව ආරණ්‍ය සේනාසන උන තරම් තියෙනවනේ. ඒ පැවිදි වුණාට පස්සේ ඔය ඔබටත් ඔය විදිහටම දානමාන ලැබෙයි, විවේකය ලැබෙයි. ඉඳලා බලන්නකෝ ඉන්න පුළුවන්ද කියලා. ඔය එළියට වෙලා කියව ඉන්නකම්. ඔබටත් පැවිද්දට ආරාධනා කරමින් මේ පිළිවෙත් පුරාගෙන උතුම් නිවෙනින් නිවිල යන්නට අදට නියමිත ධර්ම දේශනාව අවසන් කරනවා. අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරපු
නම් සිහිපත් කරපු පින්වත් දරුවන්ගේ පින්වත් පියාණන්ට මෑණියන්ට අභාව ප්‍රාප්ත වෙලා ඉන්නවා නම් ඒ පින් අනුමෝදන් වේවා. සුජීවත් ඉන්නවා නම් ඒද පින් අනුමෝදන් වේවා. මෑණියන් තමයි අභාව ප්‍රාප්ත වෙලා ඉන්නවා කියලා සිහිපත් කරේ. ස්වාමියා ජීවිතින් අතර ඉන්න බව සිහිපත් කරලා තිබ්බා. ඉතින් ඒ දුවලා පුතාලා හැම දිනෙකටම ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනෙකටම උදව් උපකාර කරපු ඔබ හැම දිනෙකටම ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරමු. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.